මං හිතන්නේ ආදරය කියන්නේ වදනින් කිව නොහෙන සුන්දර හැඟීමක්. ආදරයට හැඟුම් බරවන්න එවිට එය කුමක් දැයි ඔබට වැටහෙනු ඇත. නිබන්ධන පිටකවරේ ප්‍රකාශයයි මේ. I suppose love is something beautiful that we can never express in words. Be emotional to love, then you can understand what it is. I suppose මම හිතන්නේ. මෙහි suppose යන පදය හිතනවා නැත්නම් අදහස් කරනවා යන අදහසිනුයි භාවිතා වෙන්නේ. I suppose මම හිතන්නේ love is something beautiful. ආදරය කියන්නේ සුන්දර වූ දෙයක්. එය beautiful something කියලා නොවේ යෙදෙන්නේ, something beautiful කියලා යෙදෙන්නේ. එනම් something යන වචනයට පසුවයි beautiful කියන පදේ යෙදිය යුතු වන්නේ. That we can never express in words. express ප්‍රකාශ කරනවට ක්‍රියාපදය, ශීඝ්‍රගාමී කියන අදහසින් යෙදෙන වචනයත් මෙයමයි, ප්‍රකාශ කරනවට ක්‍රියාපදයත් මෙයමයි. We can never express අපිට කිසි විටක ප්‍රකාශ කරන්න බැහැ. In words වචන වලින්. අපිට වචන වලින් කොහෙත්ම ප්‍රකාශ කරන්න බැරි සුන්දර වූ යමක් ආදරය කියන්නේ. Be emotional to love. ආදරයට හැඟුම් බරවන්න. එහි emotional යන පදය හැඟුම් බර යන අදහසයි ලබා දෙන්නේ. Be emotional හැඟුම් බරවන්න. වෙන්න කියන අදහස be ක්‍රියාපදයෙන්ුයි ප්‍රකාශ වන්නේ. Then you can understand what it is. එතන then කියන වචනය එවිට කියන අදහසයි ලබා දෙන්නේ. එවිට ඔබට වටහා ගන්නට පුළුවන් ඒ කුමක් දැයි. Then you can understand what it is. නිබන්ධනයේ පළමු පිටුවට ඔබේ අවධානය මා යොමු කරවන්නම්. present perfect tense to යන තේමාවයි එහි දක්වා තිබෙන්නේ. present perfect tense පිළිබඳව ද්විතීක විග්‍රහයකට මෙහි අප යොමු වී තිබෙනවා. මෙහිදී ප්‍රධානතම අදහස ලෙස අප දක්වා තිබෙන්නේ අතීත කාලයට විකල්පයක් ලෙස present perfect tense යොදාගත හැකි බවයි. present perfect tense පිළිබඳව මූලික විග්‍රහය ලා ශබ්දයෙන් අවසන් වන ක්‍රියාපද පරිවර්තනය වන වාක්‍ය රටාවක් හැටියට අප ඔබට ඉදිරිපත් කොට තිබෙනවා. මෙහිදී අප ඉදිරිපත් කරන්නේ අතීත කාලයේ අදහස් පැවසීමට, විශේෂයෙන්ම නුදුරු අතීතයේ අදහස් කිරීමට present perfect tense යොදාගත හැකි බවයි. එහිදී present perfect tense වාක්‍ය රටාවේ නිර්මාණ විදිහ පිළිබඳව මතකය අවදි කරන්නම්. පළමුව උක්තය හෙවත් ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න. දෙවනුව has හෝ have යන කොටස් දෙකෙන් එකක් යොදන්න. තුන්වනුව අදාළ ක්‍රියාපදය past participle අවස්ථාව නැතහොත් අතීත කෘදන්තය ලෙස යෙදෙන අවස්ථාව යොදන්න. උක්තය පළමුවෙන්ම ක්‍රියාව කරන කෙනා. ඒ බොහෝ විට පුද්ගල නාමයක් වෙනවා. කමල්, නිමල්, සීතා, ගීතා, පත්මා, රාණී, රංජනී, සබීතා, චන්ද්‍රිකා, සනත් වැනි පද නැතහොත් I, we, he, she, you, it, they වැනි පද මම, අපි, ඔහු, ඇය යනාදී තේරුම් දෙන. දෙවනුව යෙදෙනවා has හෝ have යන පද දෙකෙන් එකක්. උක්තය ඒක වචන නම් has විය යුතුයි. උක්තය I සහ you ඇතුළු බහුවචනයක් නම් දෙවන පියවර have විය යුතුයි. I have, you have, they have, we have. තුන්වනුව යෙදෙන්නේ ක්‍රියාපදයේ විශේෂම ක්‍රියාරූපය වන past participle අවස්ථාව නැතහොත් අතීත කෘදන්තය ලෙස අප හඳුන්වන අවස්ථාවයි. මෙහිදී අප ඔබට ඉදිරිපත් කොට තිබෙන්නේ පළමු පිටුවේ උදාහරණ සමූහය. අතීත කාල ප්‍රශ්නයක් විමසමින් ඊට පිළිතුරු ලබා දෙන පුංචි දෙවස් හැටියටයි. ප්‍රශ්නය did වලින් අහන්නත් පුළුවන්. අතීත කාල ප්‍රශ්න විමසන සරලම බස්වහර වන්නේ did ඇසුරේ ප්‍රශ්න විමසීමයි. මෙහි පළමු නිදසුන අප ඉදිරිපත් කොට තිබෙනවා ඔයා කළාද ඒක කියලා. did you do it? මේ did මගින් ප්‍රශ්න විමසීම අතීත කාලයේ ජනප්‍රියම ප්‍රශ්න විලාසය වෙනවා. ඔයා කළාද ඒක? did you do it? මෙහිදී පිළිතුරු දෙන්නාට පුළුවනි ඔව් මං කරා කියලා කතා කරන්න, ඔව් මං කළා කියලා කතා කරන්න. yes I have done it. yes I have done it. ඔව් මම කරලායි තියෙන්නේ, ඔව් මම කළා. අතීත කාලයට විකල්පයක් ලෙස present perfect tense යොදා ගැනීම ඉතාම ජනප්‍රිය බස්වහරක්. විශේෂයෙන්ම නුදුරු අතීතයේ ඔබ අවසන් කළ ක්‍රියාවන් පිළිබඳව මෙමගින් ඉතාමත් බහුලව අදහස් පළ කෙරෙනවා. සුවිශිෂ්ට බස්වහරක්. ඔබේ බස්වහරේ, ඔබේ කතනේ ඔබ යොදාගත යුතුම ව්‍යවහාරයක්, භාෂා ව්‍යවහාරයක් මෙය. ඔයා කළාද මගේ වැඩේ කියලා ඔබ සගයෙක්ගෙන් අහනවා did you do my job? ඔව් මචං මම කළා. yes I have done. ඔව් මම කරලායි තියෙන්නේ. ඔව් මම දුන්න සල්ලි. yes I have given money. ඔබෙන් ප්‍රශ්නයක් විමසනකොට ඔයා සල්ලි දුන්නද කියලා. මේ ප්‍රශ්නය did වලින් විමසන්නත් පුළුවන්. ඔයා සල්ලි දුන්නද? did you give money? පිළිතුරු දෙන්නා කියනවා ඔව් මං සල්ලි දුන්නා කියලා. yes I have given money.
ඒ have යන පදය අල්වා යන්නේ ශබ්දයට කෙටි කරලත් ගන්න පුළුවනි. ඔව් මන් දුන්නා. yes I've given. ඔව් මන් දීලායි තියෙන්නේ. yes I've given. ඔව් මම සල්ලි දුන්නා. yes I have given. දීලා තියෙනවා. දීලායි තියෙන්නේ. දුන්නා යන අදහස එමගින් ප්‍රකාශ වෙනවා. මෙහි දෙවන නිදසුන අප දක්වා තිබෙන්නේ ඔයා බිල ගෙව්වද? did you pay the bill? did you pay the bill? ඒ did මගින් විමසන අතීත කාල ප්‍රශ්නයක්. did ඇසුරේ ප්‍රශ්න විමසීමේදී ක්‍රියාපදයේ යොදාගන්නේ ක්‍රියා මූලය ලෙසයි, එනම් ක්‍රියා ධාතුව ලෙසයි. ඔයා බිල ගෙව්වද? did you pay the bill? ඔව් මං ගෙව්වා කියලා පිළිතුර දෙන්නට පුළුවන්කම තියෙනවා. yes I have paid කියලා. ඔව් මම ගෙව්වා. yes I have paid. I have I've ලෙස කෙටි වෙනවා අල්වයනු ශබ්දයේ පමණක් ඇසෙන ලෙස. ඔව් මම ගෙව්වා. yes I have paid. තුන්වන නිදසුන මෙහි දක්වා තිබෙනවා ඔයා මොනවා හරි කෑවද? did you eat something? ඔව් මම කාලයි ඉන්නේ. ඔව් මම දවල්ට කාලයි ඉන්නේ. yes I have taken my lunch. yes I have taken my lunch. I've taken my lunch. මම දවල්ට කාලයි ඉන්නේ. I've taken my dinner. මම රැට කාලයි ඉන්නේ. I've taken my breakfast. මම උදේට කාලයි ඉන්නේ. සිව්වන නිදසුන මෙහි පෙන්වා තිබෙනවා ඇය සල්ලි දුන්නද? did වලින් ප්‍රශ්න විමසද්දී did යන පදයෙන් ආරම්භ කොට දෙවනුව පුද්ගලයා සම්බන්ධ කළ යුතුයි. did you, did she, did he, did රනිල්. අපි විමසනවා ඇය සල්ලි දුන්නද කියලා. did she give money? තුන්වන පියවර ක්‍රියා මූලයයි යෙදෙන්නේ did වලින් ප්‍රශ්න විමසනකොට. එක did, දෙක she, තුන give. ඇය දුන්නද? did she give? ඇය සල්ලි දුන්නද? did she give money? පිළිතුර දෙනවා ඔව් ඇය දුන්නා කියලා. yes she has given. she ඒක වචන නිසා දෙවන පිළිතුර has වෙනවා. දෙවන පියවර has වෙනවා. තුන්වනුව give යන ක්‍රියාපදයේ past participle අවස්ථාව given ලෙසයි යෙදෙන්නේ. මෙහිදී මෙබඳු සාකච්ඡාවලදී ඔබ විශේෂ උත්සාහයක සිටිය යුතුයි. ක්‍රියාපදයක past participles නමින් හඳුන්වන විශේෂ ක්‍රියාරූප මතකයේ දවටා ගන්නට, රඳවා ගන්නට. ඔව් ඇය දුන්නා. yes she has given. yes she is given. අංක 5 නිදසුන එයා ඒ වැඩේ අවසන් කළාද? did he finish that work? ඔහු අවසන් කළාද? did he finish? ඔයා අවසන් කළාද? did you finish? එහි යෙදෙන්නේ ක්‍රියා මූලයයි. did මගින් අතීතය හඟවන නිසා did මගින් අහන ප්‍රශ්නවලදී තවදුරටත් අතීත කාල ක්‍රියාපද යොදාගන්නේ නැහැ. ඒ අනුව ව්‍යාකරණ රීතියක් ලෙස මතක තබා ගන්න did වලින් ප්‍රශ්න විමසද්දී ක්‍රියාපදයේ යොදන්නේ වර්තමාන රූපය ලෙස පෙනෙන ක්‍රියා මූලය හැටියටයි. ඔයා අවසන් කළාද මගේ වැඩේ? did you finish my job? ඇය අවසන් කළාද මගේ වැඩේ? did she finish my job? මෙහි ප්‍රශ්නේ විමසා තිබෙන්නේ පස්වන නිදසුනේහි ඔහු අවසන් කළාද ඒ වැඩේ කියලා. did he finish that work? පිළිතුර දෙනවා ඔව් ඔහු අවසන් කළා කියලා. yes he has finished. ඔව් එයා ඉවර කළා. yes he has finished. මෙහි පෙන්වා තිබෙන 12 වන නිදසුනට මා ඔබේ අවධානය යොමු කරන්නම්. ඔයා අම්මට කිව්වද? did you tell your mother? did you tell your mother? ඔයා අම්මට කිව්වද? පිළිතුර දෙනවා ඔව් මං කිව්වා. yes I have told her. ඔව් මං එයාට කියලායි තියෙන්නේ. ඔව් මං ඇයට කියලායි තියෙන්නේ. ඔව් මම ඇයට කිව්වා. yes I have told. මේ තුල අප ඔබට ලබා දෙන ප්‍රධානතම පණිවිඩය තමයි අතීතය හැඟවීමට සරලාතීත කාලය නම් වූ වාක්‍ය රටාව පමණක් නොවේයි, simple past tense පමණක් නොවේයි, ඉංග්‍රීසි බස්වහර ඉතාමත් බහුලව present perfect tense යොදා ගනු ලබනවා. present perfect tense මගින් අතීතය හඟවනවා. මම දුන්නා කියලා කියනවා I have given. මම තීරණයක් ගත්තා කියලා කියනවා I have taken a decision. මං අවසන් කළා I have finished. මං කතා කළා සිරිපාලත් එක්ක I have talked with සිරිපාල. මෙහිදී have බොහෝ විට අල්වයනු ශබ්දයේ බවට කෙටි වෙනවා. උව් ශබ්දයේ බවට කෙටි වෙනවා. I've talked with සිරිපාල. මං සිරිපාලත් එක්ක කතා කළා. I've given money. මම සල්ලි දුන්නා. I've taken a decision. මම තීරණයක් ගත්තා. take a decision යන්නේහි past participle අවස්ථාව taken a decision ලෙසයි එය යෙදිය යුතු වන්නේ. මම තීරණයක් ගත්තා. I've taken a decision. මම කාලයි ඉන්නේ. මම දවල්ට කාලයි ඉන්නේ. ඉංග්‍රීසි කටවහර ඉතාමත් බහුලව පළ කරන්නේ I've taken my lunch. මම දවල්ට කාලයි ඉන්නේ. මම රැට කාලයි ඉන්නේ. I've taken my dinner. මම උදේට කාලයි ඉන්නේ. I've taken my breakfast.
අතීත කාලය හැඟවීමට විකල්ප බස්වහරක් ලෙස present perfect tense යොදා ගැනීමේ අතිශය බහුල භාවිතය ඔබ හඳුනාගත යුතුම භාවිතයයි මේ අප ඉදිරිපත් කළේ. මීළඟට ඔබේ නිබන්ධනයේ 3 වන පිටුවටයි අපි අවධානය යොමු කරන්නේ. එයත් present perfect tense සම්බන්ධ සාකච්ඡාවක්. present perfect tense හි නැත යන අර්ථයයි එහි අප ඉදිරිපත් කොට තිබෙන්නේ. The negative form of the same usage. present perfect tense. නිමල් ඇවිල්ලා යන අදහස අපි පළ කරනවා නිමල් has come ලෙස. නිමල් ඇවිල්ලා නැහැ යන අදහස අපි පළ කරන්නේ නිමල් hasn't come කියලායි. එහිදී has සමග not එකතු වෙනවා. එය බොහෝ විට කෙටි කරලා අපි උච්චාරණය කරනවා hasn't ලෙස. මෙලෙසම බහුවචන ප්‍රකාශවලදී නම් have not කෙටි කිරීම haven't ලෙස භාවිතා වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා they have come. come යන ක්‍රියාපදයේ past participle අවස්ථාව come ලෙසමයි යෙදෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා they have come. ඒගොල්ලෝ ඇවිල්ලා නැහැ they haven't come. නාමලී ගිහිල්ලා නාමලී has gone. නාමලී ගිහිල්ලා නැහැ නාමලී hasn't gone. has සමග not එකතු වෙනවා have සමග not එකතු වෙනවා. ඒවා කෙටි කිරීමේදී බොහෝ විට උච්චාරණය වන්නේ hasn't සහ haven't යන කෙටි යෙදුම් short forms. මෙහි අපි ඉදිරිපත් කොට තිබෙනවා මේ නිර්මාණ විදිහ උක්තයෙන් ආරම්භ කරන්න ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න. උක්තය බොහෝ විට ක්‍රියාව කරන්නා වෙනවා ඉබේ සිදුවන ක්‍රියාවකදී හැරුණු විට. දෙවන පියවර hasn't හෝ haven't යන කොටස් දෙකෙන් එකක් යෙදිය යුතුයි. තුන්වන පියවර අදාළ ක්‍රියාපදය past participle අවස්ථාව නැතහොත් අතීත කෘදන්තය ලෙස අප හඳුන්වන අවස්ථාවයි යෙදිය යුතු වන්නේ. ක්‍රියාපදයක විශේෂම ක්‍රියාරූපය past participle අවස්ථාවයි යෙදිය යුතු වන්නේ. මේ නිබන්ධනය අග අදාළ ක්‍රියාපද ලැයිස්තුවක් අප පෙන්වා තිබෙනවා ඉදිරිපත් කොට තිබෙනවා. ඒ ඔස්සේත් ඔබට past participles හඳුනා ගැනීම පහසු වේවි. මෙහි පළමු නිදසුන් කිහිපය මා ඉදිරිපත් කරන්නම්. first example given here ඇය ඇවිල්ලා නැහැ තාම. that is the first example. ඇය ඇවිල්ලා නැහැ තාම. she hasn't come yet. එහි වාක්‍ය අග යෙදෙන yet යන පදය තවමත් කියන අදහසයි ලබා දෙන්නේ. ඇය තාම ඇවිල්ලා නැහැ she hasn't come yet. දෙවන නිදසුන සුන්දරී ගිහිල්ලා නැහැ ගෙදර. සුන්දරී hasn't gone home. සුන්දරී ගිහිල්ලා නැහැ සුන්දරී hasn't gone. සුන්දරී ගෙදර ගිහිල්ලා නැහැ සුන්දරී hasn't gone home. තුන්වන නිදසුන වාලුකා දැකලා නැහැ ඔයාගේ ලියුම. වාක්‍ය ආරම්භ වෙනවා වාලුකා දෙවන පියවර hasn't see යන ක්‍රියාපදයේ past participle අවස්ථාව seen වෙනවා. වාලුකා දැකලා නැහැ ඔයාගේ ලියුම. වාලුකා hasn't seen your letter. අංක 4 සිව්වන උදාහරණය තාම මම මානසිකව වැටිලා නැහැ. Still I haven't broken down mentally. වාක්‍ය ආරම්භ වුණා I ලෙස. I සම්මත බහුවචනයක් වන නිසා දෙවන පියවර haven't ලෙසයි යෙදෙන්නේ. have not කෙටි කිරීමයි haven't ලෙස යෙදෙන්නේ. මානසිකව වැටෙනවට ක්‍රියාපදය break down past participle is broken down. මම වැටිලා නැහැ I haven't broken down. මම මානසිකව වැටිලා නැහැ යන්න සඳහන් කිරීමේදී වාක්‍ය අග mentally යන වචනයත් අප දක්වා තිබෙනවා මානසිකව යන අදහස දෙන. එහි තවමත් කියන අදහස ලබා ගැනීමට වාක්‍ය ආරම්භයටයි still යන පදය අප යොදා තිබෙන්නේ. Still I haven't broken down mentally. තාමත් මම මානසිකව වැටලා නැහැ. මම මානසිකව වැටිලයි ඉන්නේ කියනවා නම් අදහස පළ කරන්නේ I have broken down mentally ලෙසයි. වාක්‍ය ආරම්භ කරනවා I කියලා දෙවන පියවර have break down past participle අවස්ථාව broken down. මම වැටිලයි ඉන්නේ I have broken down mentally. මම වැටිලා නැහැ මානසිකව I haven't broken down mentally. නැත යන අර්ථයේ අදහස් පළ කිරීමයි මේ hasn't සහ haven't සමග past participle අවස්ථාව යෙදීම. සැබවින්ම present perfect tense වාක්‍ය රටාවේ නැත යන අර්ථය වන මෙමගින් අතීත කාලය නියෝජනය කිරීමත් ඉතා පහසුවෙන් කරන්නට පුළුවන්කම තියෙනවා. මම ගෙනාවේ නැහැ ඔයාගේ පර්ස් එක. I haven't brought your purse. ඒ bring යන ක්‍රියාපදය ගේනවාට ක්‍රියාපදය past participle අවස්ථාව brought අපි යොදාගත්තා. සම්මුඛ පරීක්ෂණයකදී ඔබ කතා කරනවා නම් I'm sorry sir මම සහතික ගෙනාවේ නැහැ අද. I'm sorry sir I haven't brought my certificates today. I haven't brought my certificates today. ගේනවා ක්‍රියාපදය bring past participle is brought.
මම ගෙනාවේ නැහැ. හෙවත් මම ගෙනල්ලා නැහැ. I haven't brought. මෙහි 6 වන නිදසුන අප ඉදිරිපත් කොට තිබෙනවා. තාම මම විවාහයක් ගැන හිතලා නැහැ. හිතනවා ක්‍රියාපදය think, past participle is thought. තාම මම විවාහයක් ගැන හිතලා නැහැ. Still I haven't thought about the marriage. ඔබෙන් කෙනෙක් විමසන විට වයස අවුරුදු 18ක 20ක ගැටයෙකුගෙන් ගැටිසියෙකුගෙන් කෙනෙක් විමසන විට ඔබ විවාහකද ලෙස are you married? ඔබට පිළිතුරක් දෙන්නට පුළුවන් no I'm not. Still I haven't thought about it. Still I haven't thought about the marriage. එය බොහොම පරිණත පිළිතුරක්. එය බොහොම පැසුණු පිළිතුරක්. එහිදී ඔබ yes no යන ප්‍රකාශවලින් සීමා වෙන්නේ නැතුව සෑහීමකටපත් නොවි තවත් වගන්තියකට යොමු වෙලා තියෙනවා. ඔබෙන් ප්‍රශ්නය අහන්නේ are you married ලෙසයි. අවුරුදු 21ක ගැටිසියෙක් හැටියට ඔබ කියනවා නැහැ මම විවාහක නැහැ. no I'm not. Still I haven't thought about it. මම තාම ඒ ගැන හිතලා නැහැ. බොහොම පැසුණු පිළිතුරක් ඒ. මෙහි 8 වන ප්‍රකාශය අපි ඉදිරිපත් කොට තිබෙන්නේ ඉසිනි අහලා නැහැ කිසිම දෙයක්. ඉසිනි hasn't asked anything. ASKED asked අහනවාට යෙදෙන ක්‍රියාපදය past participle අවස්ථාව. ඉසිනි අහලා නැහැ කිසිම දෙයක්. ඉසිනි hasn't asked anything. මෙහි සුවිශේෂීම නිදසුනක් ලෙස නම වැන්න ඉදිරිපත් කරන්නට පුළුවන්. මම ගිහිල්ලා නැහැ යාපනයේට. ගිහිල්ලා තියනවා යන්න අතීත මතකය අවදි කරමින් අපි කතා කරන්නේ been to යන විශේෂ ක්‍රියාපදය යොදා ගනිමිනුයි. BEEN been TO2. මේ සුවිශේෂීම අවස්ථාවක්. ගිහිල්ලා තියනවා යන අදහස ගෝන් යන වචනය භාවිතා නොකර been to ඇසුරේ පළ කිරීම. ඒ අනුව මම යාපනයට ගිහිල්ලා තියනවා යන අදහස present perfect tense ඇසුරේ අපි පළ කරන්නේ I have been to Jaffna ලෙසයි. මේ ඉංග්‍රීසියේ ඊටාම ජනප්‍රිය වැකියක්. නමුත් වෙනස් තැනක්. ඉතින් මෙලෙසම මේ වාක්‍යයේ නැත යන අර්ථය අප පළ කරනවා මම ගිහිල්ලා නැහැ යාපනයට I haven't been to Jaffna. වාක්‍ය ආරම්භ වෙනවා I ලෙස, දෙවන පියවර haven't, තුන්වෙනුව ගිහිල්ලා යන අදහස ලබා ගැනීමට අතීත මතකය ආවර්ජනය කිරීමේදී යොදා ගන්නා සුවිශේෂීම වචනය been to. ගිහිල්ලා යන අදහසයි එහි been to යන ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ been to මගින් ගම්‍ය වන්නේ. මම ගිහිල්ලා නැහැ යාපනයට I haven't been to Jaffna. මම ගිහිල්ලා තියෙනවා යාපනයට I have been to Jaffna. අංක 10 නිදසුන මෙහි පෙන්වා තිබෙන මම කිසිම වැරැද්දක් කරලා නැහැ. මං කිසිම වැරැද්දක් කළේ නැහැ. I haven't done anything wrong. වාක්‍ය ආරම්භ වෙනවා I ලෙස, දෙවන පියවර haven't, do යන ක්‍රියාපදයේ past participle අවස්ථාව done වෙනවා. මම කරලා නැහැ I haven't done. මම කිසිම වැරැද්දක් කරලා නැහැ I haven't done anything wrong. වාක්‍ය ආරම්භය I, දෙවන පියවර haven't, I සම්මත බහුවචනයක් නිසායි දෙවන පියවර haven't ලෙස යෙදෙන්නේ. තුන්වෙනුව do යන ක්‍රියාපදයේ past participle අවස්ථාව done ලෙසයි යෙදෙන්නේ. අප සූදානම් ඔබේ අවධානය යොමු කරවන්නට නිබන්ධනය 9 වන පිටුව 4th page of your etude, simple past tense interrogative form. සරල අතීතය ප්‍රශ්නාර්ථය. ප්‍රශ්නාර්ථයේදී did ඇසුරේ ප්‍රශ්න විමසීම සරල අතීතයේ ජනප්‍රියම භාවිතයක් වෙනවා. මෙහිදී අප අද මේ සාකච්ඡාව ආරම්භයේදීත් ඔබට මතක් කළා did ඇසුරේ සරල අතීතයේ ප්‍රශ්න නිර්මාණය වන ආකාරය. මෙහිදී did අතීතය නියෝජනය කරන නිසා තවදුරටත් අතීත කාල ක්‍රියාපද වාක්‍ය තුල යොදා නොගැනීම විශේෂයක් වෙනවා. did වලින් ප්‍රශ්න විමසීමේදී වාක්‍ය ආරම්භය did ලෙසත්, දෙවනුව අදාළ පුද්ගලයාත්, තුන්වනුව ක්‍රියාමූලයත් යෙදිය යුතු වෙනවා. මම ඔයාට රිදෙව්වාද ලෙස මෙහි විමසා තිබෙනවා ප්‍රශ්නය. did I hurt you? මං ඔයාට රිද්දුවද? did I hurt you? ඔයා රිද්දුවා තමයි. yes you did. කෙටි පිළිතුර එහිදී ලබා දෙන්නේ yes you did ලෙසයි. මම ඔයාට රිද්දුවද? did I hurt you? ඔව් ඔයා රිද්දුවා තමයි. yes you did. මෙහි දෙවන ප්‍රකාශයත් මා ඉදිරිපත් කොට තිබෙන්නේ එම ප්‍රශ්නයමයි. මම ඔයාට රිද්දුවද? did I hurt you? රිදවනවා ක්‍රියාපදය hurt. මම ඔයාට රිද්දුවද? did I hurt you? පිළිතුර මෙහි දක්වා තිබෙන්නේ I am sorry. මට සමා වෙන්න. මෙහිදී කෙටි පිළිතුර ඔබට ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා නැහැ ඔයා රිද්දුවේ නැහැ කියලා. no you didn't. now it's all right. නැහැ ඔයා රිද්දුවේ නැහැ. දැන් ඒක හරි. no you didn't. now it's all right.
අංක 3 නිදසුන මෙහි පෙන්වා තිබෙන ඇයි ඔයා ආවේ ඊයේ උදේ? Why did you come last morning? Yesterday morning යන්න last morning ලෙසත් අප දක්වනවා. ඇයි ඔයා ආවේ ඊයේ උදේ? Why did you come last morning? නෑ මම ආවේ නැහැ. No I didn't. ඔව් මම ආවා තමයි. Yes I did. සිව්වන ප්‍රකාශය මෙහි ඔයා නෑවද? Did you take a bath? එයම did you have a bath ලෙසත් විමසන්නට පුළුවන්. take a bath සහ have a bath යන ප්‍රකාශවල විශේෂයක් වෙනවා. එහි ප්‍රකාශයේ මැද යෙදීම. ක්‍රියාපදයේ මැද යෙදීම. take a bath නැතහොත් have a bath ලෙසයි යෙදෙන්නේ. ඔයා නෑවද? did you take a bath? ඔයා නෑවද? did you have a bath? ඔව් මම නෑවා. Yes I did. නෑ මම නෑවේ නැහැ. No I didn't. ආකාර දෙකටම පිළිතුර දෙන්නට පුළුවන්. ඇත යන අර්ථය හෝ නැත යන අර්ථය. එසේත් නැත්නම් සම්පූර්ණ වැකියකින් ඔබට ඒ අදහස පළ කරන්න පුළුවන්. මම නෑවා උදේ. I had a bath in the morning. I had a bath in the morning. වාක්‍යාරම්භය I දෙවන පියවර had a bath උදේ in the morning. I had a bath in the morning. මං උදේ නෑවා. මෙහි පස්වන ප්‍රකාශය අපි ඉදිරිපත් කොට තිබෙනවා. why යන ප්‍රශ්නවාචී පදය වාක්‍යාරම්භයට යොදමින් ඇයි අම්මා ඔයාට බැන්නේ? Why did mother scold you? Why did mother scold you? මෙහි did ළඟින්ම යොදන්නේ ක්‍රියාව කළ හෝ කරන පුද්ගලයායි. ඒ අනුව why did mother scold you ලෙස විමසීමේදී අම්මා තමයි බැන්නද කියලා අහන්නේ. ක්‍රියාව කළේ අම්මා. ඒ නිසා did ළඟ mother යෙදිය යුතුයි. did ළඟ යොදන්නේ you නෙවෙයි. Why did mother scold you? ඇයි අම්මා බැන්නේ ඔයාට? මෙවැනි තැන් අපේ තරුණ ළමයි වරද්ද ගන්න නිසායි මම මේ මතක් කරන්නේ. did ළඟට පුද්ගලයා, ක්‍රියාව කරන පුද්ගලයා, ක්‍රියාව කළ පුද්ගලයා යෙදිය යුතුයි. ඇයි තාත්තා ඔයාට බැන්නේ? Why did father scold you? කිසිම හේතුවක් නැතුව කියලායි මෙහි පිළිතුර දීලා තියෙන්නේ. For no reason. For no reason. ඒ සම්ප්‍රදායික යෙදුමක් කිසිම හේතුවක් නැතුව යන අදහස දෙන for no reason කිසිම හේතුවක් නැතුව. අංක 6 නිදසුන මෙහි පෙන්වා තිබෙන ඔයා මොනවා හරි කෑවද? Did you eat something? ඔයා මොනවා හරි කෑවද? Did you eat something? ඔයා මොනවා හරි කෑවද? ඔව් මම කෑවා. Yes I did. ඔව් මම දවල්ට කෑවා. Yes I had my lunch. කෙටි පිළිතුර ලබා දෙනවා නම් short answer එක දෙන්නේ yes I did ලෙසයි. නෑ මම කෑවේ නැහැ. No I didn't. එසේත් නැත්නම් මම දවල්ට කෑවා යන්න ඔබට පැවසිය හැකි I had my lunch ලෙස. එහි had යන පදය කෑවා කියන අදහසයි ලබා දෙන්නේ. I had my lunch. මම දවල්ට කෑවා. I had my dinner. මම රෑට කෑවා. I had my breakfast. මම උදේට කෑවා. මෙහි 7 වන නිදසුන අප පෙන්වා තිබෙනවා. කීයටද ඇය පිටත් උනේ? What time did she leave? පිටත් උනේ ඇයයි. ඒ නිසා did සමගම ඉන් පසුව යෙදිය යුත්තේ she. ඇය. කීයටද පිටත් උනේ ඇය? What time? එසේත් නැත්නම් at what time ලෙස ඒ ප්‍රකාශය ආරම්භ කරන්නට පුළුවනි. කීයටද ඇය පිටත් උනේ? What time did she leave? පිළිතුරු දෙන්නා කියනවා මම දන්නේ නැහැ කියලා. I have no idea. මම දන්නේ නැහැ. I have no idea. මම හිතන්නේ 7:00ට කලින් I think before 7:30. මම හිතන්නේ 7:00ට කලින්. මීළඟට ඔබේ අවධානය අපි යොමු කරවනවා සරලාතීතයේ වාක්‍ය නිර්මාණය වෙත නිබන්ධනය 5 වෙනි පිටුව. Simple past tense. එහිදී විශේෂම අදහස අප ඔබට දක්වා තිබෙන්නේ පහත සඳහන් වාක්‍ය 100 වතාවක් හෝ ඊට වැඩියෙන් උච්චාරණය කරමින් පුහුණුවන්න කියලයි. සැබවින්ම සරලාතීතය තීරණාත්මක සාධකයක් වෙනවා ඉංග්‍රීසි කතනය කෙරෙහි. සරලාතීත කාලයේ ක්‍රියාපද මතකයට නගා ගැනීමට ඔබ සුවිසෙස් වූ වෙහෙසක් දැරිය යුතුයි. ඔබ ආසාවකින් භාෂාව ඉගෙන ගන්න, දැඩි ප්‍රයත්නයකින් භාෂාව ඉගෙන ගන්න දරුවෙක් නම්, කතා කරනවාමයි කියන හැඟීමෙන් භාෂාව ඉගෙන ගන්න දරුවෙක් නම් අප ඔබට විශේෂයෙන් මතක් කරනවා අතීත කාල ක්‍රියාපදයේ පිළිබඳව මතකය වර්ධනය කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ඔබ දියත් කළ යුතුමයි. එය අකුණු සැර මෙහෙයුමක් විය යුතුයි. ඔපරේෂන් තන්ඩර්බෝල්ට්. අප මෙහි සරලාතීත කාලයේ වාක්‍ය නිර්මාණය පිළිබඳව පුංචි අදහසක් දීලා තියෙනවා. මේ වාක්‍ය නිර්මාණයේදී was were යොදා ගැනීමක් සිදුවන්නේ නැහැ. අතීත කාලයේ හඟවන was හෝ were යන වචන යොදා ගන්නේ නැහැ. is am වැනි වර්තමාන පද ආදේශනයක් නැහැ. සරලාතීතය හෙවත් simple past tense ලෙස හඳුන්වන වාක්‍ය රටාවේදී උක්තය ළඟින්ම අතීත කාල ක්‍රියාපදයේදී යුතුයි.
ඒ සඳහා අතීත කාල ක්‍රියාපදය ඔබේ මතකයේ තිබිය යුතුයි, මතකයේ රඳවා ගත යුතුයි. තුන්වෙනුව කර්මපදයක් තියෙනවා නම් ඒ කර්මපදය සම්බන්ධ කළ යුතුයි. පළමු නිදසුන මෙහි අප දක්වා තිබෙනවා මම ආවේ මේ දැන්. I came just now. අපි නිබන්ධනයේ වාක්‍ය නිර්මාණය කළා නැහැ. නිබන්ධනයේ ඔබට සහායක් වනු පිණිස ක්‍රියාපද වරහන් තුල දක්වා තිබෙනවා. උක්ත පද ආදේශ කරමින් වාක්‍ය ඔබ නිර්මාණය කළ යුතුයි. මම ආවේ මේ දැන්. I came just now. came ආවා, just now මේ දැන්. දෙවන නිදසුන කවුද ආවා මුණ ගැහෙන්න ඔයාව? somebody came to meet you. somebody came to meet you. අතීත කාල වාක්‍යයක් වුවත් මෙහි දෙවන ක්‍රියාපදය අතීත කාලයෙන් තබන්නේ නැහැ. අතීත කාල වාක්‍යයක් වුවත් මෙහි දෙවන ක්‍රියාපදය to මගින් සම්බන්ධ වන්නේ වර්තමාන ක්‍රියාරූපයක් හැටියටයි. කවුද ආවා ඔයාව මුණ ගැහෙන්න? somebody came to meet you. somebody came to meet you. සුපුන් කෝල් කළා අද උදේ. සුපුන් called this morning. එහි this morning වලට මුලින් in යෙදීමක් නැහැ. නමුත් in the morning යන වහර ඔබට මතක ඇති උදේ යන්න පමණක් සඳහන් කරනවා නම් in the morning විය යුතුයි. නමුත් අද උදේ ලෙස සඳහන් කිරීමේදී එය this morning ලෙස යෙදෙනවා. එහිදී in this morning ලෙස වහරන්නේ නැහැ. ඒ ප්‍රකාශය මම නැවත මතක් කරන්නම්. සුපුන් කෝල් කළා අද උදේ. සුපුන් called this morning. ආරම්භක අවධියේදී අතීත කාල ක්‍රියාපද අග යෙදෙන D අකුර තරමක් හොඳින් උච්චාරණය වන්නට සැලැස්වීම වැදගත්. අංක 4 නිදසුන මෙහි පෙන්වා තිබෙනවා මම ඇත්තටම ආදරය කළා ඔයාට. I really loved you. වාක්‍ය ආරම්භ වන්නේ අදාළ ක්‍රියාව කළ පුද්ගලයාගෙන්. ඒ උක්තය ලෙස අපි හඳුන්වනවා. මෙහි really යන වචනය විශේෂයි. ඒ යෙදී තිබෙන්නේ ක්‍රියාපදයට මුලිනුයි. I really loved you. මම ඇත්තටම ඔයාට ආදරය කළා. තාමත් මම ඔයාට ආදරෙයි. and I still love you. දෙවන වාක්‍ය සම්බන්ධ කිරීමේදී and යන වචනය નિરાයාසයෙන්ම මුවින් පිට වෙනවා. තවමත් මම ඔයාට ආදරෙයි. and I still love you. අංක 5 නිදසුන ඔයා බැන්නා මට. you scolded me. මම තරහයි. I'm angry with you. අංක 6 නිදසුන 6th example මම දැක්කා ඔයාව නුගේගොඩදී. I saw you at නුගේගොඩ. I saw you in නුගේගොඩ ලෙසත් මේ යෙදිය හැකි. මම ඔයාව දැක්කා නුගේගොඩදී. උපප්‍රධාන නගර ලෙස සලකන නුගේගොඩ වැනි නගරවලදී අදාළ නගරයට මුලින් at සහ in යන නිපාත දෙකම වළංගු වෙනවා. මම ඔයාව දැක්කා නුගේගොඩදී. I saw you in නුගේගොඩ. දකිනවා ක්‍රියාපදය see අතීතය saw. දැක්කා යන අතීත කාල ක්‍රියාපදයයි මෙහි අපි යොදාගත්තේ. අංක 7 නිදසුන 7th example මම හිතුවා ඔයා එයි කියලා. I thought you would come. මම හිතුවා I thought ඔයා එයි කියලා. you would come. you will come නොවේයි. you would come ලෙසයි යෙදිය යුතු වන්නේ. හේතුව අතීතයේදී අනාගතය පිළිබඳව සිතූ දෙයක් සඳහන් කරන නිසා එම වාක්‍ය තුල. එබඳු තැන්වල will යන වචනේත් අතීත කාල ස්වරූපයක් වන would යොදා ගැනීමයි කළ යුතු වන්නේ. මම හිතුවා ඔයා එයි කියලා. I thought you would come. අංක 8 නිදසුනේ අපි දක්වා තිබෙනවා දෙන්නෙක් ආවා අද හවස. two guys came this evening. this evening වලට මුලින් in යෙදීමක් සිදුවන්නේ නැහැ. දෙන්නෙක් ආවා අද හවස. two guys came this morning. අංක 9 නිදසුන ඔයා පිටු පෑවා මට. you let me down. පිටුපානවාට ක්‍රියාපදය let down. එහි අතීත කාලයේ යෙදෙන්නේත් let down ලෙසමයි. සමහර ක්‍රියාපදවල වර්තමානය අතීතය සහ අතීත කෘදන්තය යන ක්‍රියාරූප තුනම සමානයි. එනිසා let down වලදී අතීත කාල ක්‍රියාපදය let down ලෙසමයි යෙදෙන්නේ. ඔයා මට පිටු පෑවා. you let me down. නිබන්ධනය 7 වන පිටුව. had better වාක්‍ය රටාවයි ඔබේ අවධානයට අප ලක් කරන්නේ. මෙය සුවිශේෂ වූ වාක්‍ය රටාවක් ලෙස දක්වන්නට පුළුවනි. හේතුව ඉංග්‍රීසියෙහි unreal past හෙවත් අතාත්වික අතීතය යන්න නියෝජනය කරන අවස්ථාවක් ලෙස මේ හැඳින්විය හැකිවීම. had better වාක්‍ය රටාව අප යොදා ගනු ලබන්නේ හොඳයි යන අදහස ලබා ගැනීමටයි. ඔයා ආවොත් හොඳයි, ගියොත් හොඳයි, කළොත් හොඳයි මේක. ඔයා කතා කළොත් හොඳයි සිරිපාලත් එක්ක මේ ප්‍රශ්නේ ගැන. අපි කතා කළොත් හොඳයි කළමනාකරණයත් එක්ක මේ ප්‍රශ්නේ ගැන. මෙවැනි තැන්වල යෝජනාවක විලාසයෙන් මේ විදිහට කළොත් හොඳයි යන අදහස ලැබෙන ආකාරයට අනාගත රූපයක් මැවෙන ආකාරයට මේ අදහස් පළ කිරීම සිදු වෙනවා. නමුත් මේ යෙදෙන්නේ had better යන භාවිතයේ සමගයි.
ඔබ දන්නවා හැඩ් යන පදය අතීත කාල පදයක් බව. හැඩ් අතීත කාල වචනයක් වුණත් මෙහිදී අතීතයක් හඟවන්නේ නැහැ. අතීත කාල පදයකින් සැබෑ අතීතයක් නොහඟවන මෙවැනි අවස්ථා ඉංග්‍රීසියේ තිබෙනවා. ඒවා අප හඳුන්වන්නේ අතාත්වික අතීතය හෙවත් unreal past ලෙසයි. රියල් තාත්වික, unreal අතාත්වික. ඒ අනුව හැඩ් බෙටර් වාක්‍ය රටාවේ හැඩ් හුදු ආධාරකයක් පමණයි. එමගින් අතීතයක් හඟවන්නේ නැහැ. අනාගත අදහසකුයි මේ තුල අප ලබා ගන්න. යෝජනාවක විලාසයෙන් අපි කෙනෙකුට කියනවා ඔයා ආවොත් හොඳයි හෙට. You had better come tomorrow. ඔයා කතා කළොත් හොඳයි කළමනාකරණයත් එක්ක. You had better talk with the management. ඔයා පිටත් වුණොත් හොඳයි වේලාසනින්. You had better leave early. පිටත් වෙනවා ක්‍රියාපදය leave L-E-A-V-E. ඔයා පිටත් වුණොත් හොඳයි වේලාසනින්. You had better leave early. ඔයා ඇහුවොත් හොඳයි කාගෙන් හරි මේ ගැන. You had better ask someone about this. ඔයා ඇහුවොත් හොඳයි. මෙහිදී වාක්‍ය නිර්මාණය සිදුවන්නේ ප්‍රධාන පියවර තුනකටයි. උක්ත හෙවත් ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයටම යෙදිය යුතුයි. දෙවන පියවර had better වෙනවා. තුන්වෙනි පියවර ක්‍රියා මූලයේ යෙදිය යුතු වෙනවා. ඔයා ඇහුවොත් හොඳයි. You had better ask. ඔයා ඇහුවොත් හොඳයි කාගෙන් හරි. You had better ask someone. ඔයා වෙනස් කළොත් හොඳයි ඔයාගේ අදහස. You had better change your idea. ඔයා දුන්නොත් හොඳයි reply එකක්. You had better reply. You had better give a reply. හේතුව reply නාමපදයක් සහ ක්‍රියාපදයක් කියන ආකාර දෙකෙන්ම භාවිතා වෙනවා. ඔයා උත්තරයක් දුන්නොත් හොඳයි. You had better give a reply. had better බොහෝ විට කෙටිකර භාවිතා කිරීමකුත් අපි කරනවා. එහිදී had better වල had යන්න කෙටිවීමෙන් D ශබ්දය පමණයි ඇසෙන්නේ. it better ලෙස ඇසෙනවා. ඔයා ආවොත් හොඳයි වේලාසනින්. you'd better come early. ඔයා ගියොත් හොඳයි වේලාසනින්. you'd better go early. ඔයා පිටත් වුණොත් හොඳයි වේලාසනින්. you'd better leave early. මෙහි you පමණක් නොවේයි. වාක්‍ය ආරම්භයට වෙනත් ඕනෑම උක්ත පදයක් යෙදීමේ හැකියාව තියෙනවා. ඕනෑම ක්‍රියාව කරන්නෙක් යෙදීමේ හැකියාව තියෙනවා. නාමලී ආවොත් හොඳයි. නාමලී had better come. ශාන්ත ගියොත් හොඳයි. ශාන්ත had better go. ඔයා අවවාද කළොත් හොඳයි ඔයාගේ පුතාට. You had better advise your son. දැන් මේ ප්‍රකාශවල අවවාදාත්මක ස්වරූපයකුත් පවතින නිසා මේවා advisable sentence patterns ලෙසත් අපි හඳුන්වනවා. අවවාදාත්මක ස්වරූපයක් එහි පවතින නිසායි මෙලෙස හඳුන්වන්නේ. advisable sentence patterns. කෙනෙකුට අවවාදයක් දෙන්නට, විධානයක් දෙන්නට මේ වාක්‍ය රටාව යොදා ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙහි පළමු නිදසුන් පහට ඔබේ අවධානය මම යොමු කරවන්නම්. උක්තය හෙවත් ක්‍රියාව කරන්නා මුලින්. දෙවන පියවර had better, ඒක වචන බහුවචන ભેදයක් නැහැ. තුන්වන පියවර stem of the verb, නැතහොත් ක්‍රියා මූලය ලෙස අපි හඳුන්වන අවස්ථාව. පළමු නිදසුන first example given here. ඔයා ගියොත් හොඳයි දැන්. You had better go now. ඔයා ආවොත් හොඳයි ටිකක් වේලාසනින් හෙට. You had better come little early tomorrow. චුට්ටක් වේලාසනින් little early. මනෝහරන් එව්වොත් හොඳයි ලියුමක් අද හරි හෙට හරි. අද හෝ හෙට. Today or tomorrow. මනෝහරන් had better send a letter today or tomorrow. ඒ වාක්‍ය ආරම්භ වුණේ මනෝහරන් ලෙස. දෙවන පියවර had better එවනවා ක්‍රියාපදය send. මනෝහරන් එව්වොත් හොඳයි ලියුමක්. මනෝහරන් had better send a letter today or tomorrow. අද හෝ හෙට. අද හරි හෙට හරි. අංක 4 නිදසුන චන්ද්‍රිකා නැවැත්තුවොත් හොඳයි මේ අවුල. චන්ද්‍රිකා had better stop this mess. එහි MESS mess යන පදය අවුල යන අදහසින් වියදෙන්නේ. චන්ද්‍රිකා නැවැත්තුවොත් හොඳයි මේ අවුල. චන්ද්‍රිකා had better stop this mess. අංක 5 නිදසුන එයා මලොත් හොඳයි. එතකොට අපිට බඳින්න පුළුවන්. He had better kick the bucket. kick the bucket යන ප්‍රකාශය සම්ප්‍රදායික යෙදුමක් ලෙස යෙදෙන්නේ වලකජ්ජ ගහනවා නැත්තම් මැරෙනවා කියලා කියන්නේ. එයා මැරුණොත් හොඳයි. He had better kick the bucket. එතකොට අපිට බඳින්න පුළුවන්. then we can marry. සැමියා කුජීත වෙනකම් බලන් ඉන්නවා තවත් එකෙක්ව බැඳ ගන්න. එවැනි අවස්ථාවක ඉදිරිපත් කළ ප්‍රකාශයක් ඒ. එතකොට අපිට බඳින්න පුළුවන්. then we can marry. මෙහි තවත් ව්‍යවහාරයක් පිළිබඳව, භාෂා ව්‍යවහාරයක් පිළිබඳව අපි ඔබට මතක් කළ යුතුයි. had better යන්න බොහෝ විට විධාන සඳහාත් යොදා ගන්නවා. එහිදී had යන පදය ඉවත් කොට better පමණක් යොදා ගැනීම බහුල සම්ප්‍රදායේ පවතිනවා.
ඔයා හෙට එන්න. You better come tomorrow. ඔයා මට කෝල් කරන්න. You better call me. ඔයා මට කෝල් කරලා එන්න. You better call me and come. එසේ වුණොත් වඩා හොඳයි යන්නයි එහිදී පළවන්නේ. එහිදී විධානයක් ලෙසයි ප්‍රකාශය ඍජුව යොදාගන්නේ. ඉතාමත් බහුලව ඔයා මට කෝල් කරලා එන්න කියන අදහස අපි සගයන්ට පවසන්නේ you better call me and come ලෙසයි. එහි විධාන දෙකක් නැතහොත් ක්‍රියාපද දෙකක් යෙදුණු නිසා අදාළ ක්‍රියාපද දෙක and වලින් සම්බන්ධ කළා. එහිදී better යෙදෙන්නේ වාක්‍ය මැද. You better call me and come. ඔයා මට කෝල් කරලා එන්න. ඔයා අහන්න කාගෙන් හරි. You better ask someone. ඔයා අහන්න තාත්තගෙන්. You better ask father. ඔයා ඉල්ලන්න සල්ලි ටිකක් තාත්තගෙන්. You better ask your father for some money. You better ask your father for some money. ඔයා තාත්තගෙන් සල්ලි ටිකක් ඉල්ලන්න. එහිදී ask your father for some money ලෙසයි ඒ දෙන්නේ. ඒ විශේෂ අවස්ථාවක්. හේතුව ඉල්ලනවා යන්නෙහි ක්‍රියාපදය ask for ලෙස යෙදීම. You better ask your father for some money. You better ask him for some money. ඔයා එයාගෙන් සල්ලි ටිකක් ඉල්ලන්න. ඔයා කෙලින්ම අහන්න. You better ask straight. එහි STRAIGHT straight යන පදයයි යොදාගනු ලබන්නේ. විධානවලදී මේ ප්‍රකාශ ආරම්භ වන්නේ you යන පදයෙන්. හේතුව විධානයක් දෙන්නේ Taman ඉදිරියේ ඉන්න කෙනෙකුට. එනිසා you ලෙස වාක්‍ය ආරම්භ කිරීම, අදාළ විධානය ආරම්භ කිරීම මේ වහරේදී සිදු වෙනවා. මෙහිම නැත යන අර්ථය සුවිශේෂී වෙනවා. ඊට හේතුව නැත යන අර්ථය සකස් කිරීමේදී මෙහි not යොදා ගන්නා තැන. සාමාන්‍යයෙන් ඔබ දන්නවා had දෙන වාක්‍ය රටාවල not යොදන්නේ had වලට පසුව ඒ සමගම had not ලෙසයි. නමුත් had better වාක්‍ය රටාවේදී කටවහරේ සුවිශේෂී බස්වහරක් ලෙස not යොදාගන්නේ had වලට පසුව නොවේයි better වලට පසුවයි. had better not. මේ වාක්‍ය රටාව ඉගැන්වීමෙන් පසුව මා ප්‍රශ්නවලට මුහුණ දුන්න අවස්ථාවක් තියෙනවා. සමහරෙක් ආධුනික ගුරුවරුන් එසේත් නැත්නම් ඉංග්‍රීසිය එහෙන් මෙහෙන් ඉගෙන ගත්ත සමහර උදවිය ප්‍රශ්න කොට තිබෙනවා had better රටාවේ නැත යන අර්ථය සකස් කිරීම වැරදි නේද මේ විදිහට කියලා. ඒ ලාමකයන් විමසන ගැටලුවක්. බ්‍රිතාන්‍ය වහරට අනුව බ්‍රිතාන්‍ය වහරට ඉතාමත් එකඟව අවධාරණයෙන් සහ වගකීමකින් අපිට මතක් කරන්නට පුළුවනි. ඕනෑම ජාත්‍යන්තර පොතක මේක විග්‍රහ කරලා තියෙන ආකාරයටත් අනුව had better රටාවේ නැත යන අර්ථය සකස් වන්නේ not යන පදය better සමග better වලට පසුව යොදමිනුයි. ඒ යෙදෙන්නේ had වලට පසුව නෙවෙයි. ඒ අනුව අපි කතා කරනවා නම් ඔයා නාවොත් හොඳයි යන්න you had better not come ලෙසයි ඒ අප යොදන්නේ. ඔයා ආවේ නැත්තම් හොඳයි. You had better not come. ඔයා අහන්නේ නැත්තම් හොඳයි මේක අවවාදාත්මක විලාසයෙන් අපි කතා කරනවා. You had better not ask about this. ASK ask යන පදයයි එහි අප යොදා ගත්තේ. ඒ අනුව මෙහිදී වාක්‍ය මැද්දට අප යොදන්නේ had better not යන වහරයි. had better not, had better not, had better not, had better not. නාමලී ආවේ නැත්තම් හොඳයි අද. නාමලී had better not come today. ශාන්ත දුන්නේ නැත්තම් හොඳයි ඒ සල්ලි. ශාන්ත had better not give that money. ඔයා කතා නොකළොත් හොඳයි සිරිපාලත් එක්ක. You had better not talk with සිරිපාල. මෙහිදීත් අවශ්‍ය නම් had යන පදය ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. එවිට better not ලෙස පමණයි යෙදෙන්නේ. ඔයා නාවොත් හොඳයි. You better not come. ඔයා නොගියොත් හොඳයි. You better not go. ඔයා ඇහුවේ නැත්තම් හොඳයි. You better not ask. ඔයා අහන්න එපා යන අදහස ලබා ගැනීමටත් අවවාදාත්මක ස්වරූපයෙන් මේ යොදා ගන්නට පුළුවන්. අනේ ඔයා යන්න එපා ප්ලීස්. මෙහිදී බිරිඳට පුළුවන් සැමියාම තන්න ප්ලීස් you better not go today. වැසි දිනයක සැමියා ගෙදර නවතා ගන්නට බිරිඳට අවශ්‍ය නම් එවැනි ඉල්ලීමක් කරන්නට පුළුවනි. ඔයා යන්න එපාද ප්ලීස්. you better not go today please. ඔයා යන්න එපාද. ඔයා නොගියොත් හොඳයි හෙවත් ඔයා යන්න එපා කියන යෝජනාවක විලාසයයි ප්‍රකාශය තුල ගැබ්ව තිබෙන්නේ. ඔයා කෝල් කරන්න එපා සමන්තට. You better not call සමන්ත. ඔයා අහන්න එපා මේ ගැන කාගෙන්වත්. You better not ask anyone about this. anyone කිසිම කෙනෙක්ගෙන්. You better not ask anyone about this. ඔයා කිසිම කෙනෙක්ගෙන් අහන්න එපා මේ ගැන. ඔයා ඇත්ත කියන්න එපා ඔයාගේ හස්බන්ඩ්ට.
එයා ගහයි වාට. You better not tell your husband the truth. The truth සත්‍ය අල්ට යන්න රුයන්න අල්ට යන්න truth සත්‍ය එය the truth ලෙසයි තාම බහුලව යෙදෙන්නේ. ඔයා කියන්න එපා ඔයාගේ හස්බන්ඩ්ට ඇත්ත. You better not tell your husband the truth. You had better not tell your husband the truth. වාක්‍ය ආරම්භ වන්නේ you. දෙවන පියවර had better. තුන්වෙනුව ක්‍රියාපදය tell. You had better not tell. ඔයා නොකියනවා නම් හොඳයි. ඔයාගේ සැමියාට your husband the truth ඇත්ත. එයා ඔයාට ගහයි he will beat you. එයා ඔයාට ගහයි he will beat you. මීළඟට ඔබේ අවධානය අප යොමු කරවන්නේ පිටු අංක 9ටයි. Now we are going to draw your attention to the 9th page of this suit. could have වාක්‍ය රටාව. පුළුවන්කම තිබුණා. අතීතයේදී ඔබට පුළුවන්කම තිබුණා යමක් කරන්න ඔබට අවශ්‍ය නම්. නමුත් ඔබ ඒ දේ කළේ නැහැ. මෙලෙස පුළුවන්කම තිබුණත් නොකළ ක්‍රියාවන් පිළිබඳව අපි කතා කරන්නේ could have නම් වූ සුවිශේෂී රටාවෙන්. ඔබට පේනවා මේ වචනවල අකුරු යෙදිලා තියෙන ආකාරය ස්පෙලිං could could එහි එල් අකුර උච්චාරණය වන්නේ නැහැ. could ලෙසයි උච්චාරණය වන්නේ. දෙවන පදය have could සහ have එකිනෙක තදන්තරව සම්බන්ධ වී යෙදෙන could have රටාවයි මේ. මේ රටාව අප හඳුන්වන්නේ could have රටාව ලෙස. එහි භාවිත සීමාව ඔබ හොඳින්ම හඳුනාගත යුතුයි. අතීතයේදී කරන්නට පුළුවන්කම තිබුණත් නොකළ ක්‍රියාවන් පිළිබඳවයි could have රටාවෙන් අප අදහස් ඉදිරිපත් කරන්න. ඔයාට පුළුවන්කම තිබුණ වේලාසනින් එන්න. You could have come early. නමුත් ඔයා ආවේ නැහැ. But you didn't. මෙහි අපි කතා කරන්නේ වාක්‍ය ආරම්භයේ you ක්‍රියාව කරන්නා දෙවන පියවර could have සහ තුන්වන ක්‍රියාපදය තුන්වෙනුව ක්‍රියාපදය past participle එක යොදමින්. ඔයාට පුළුවන්කම තිබුණ වේලාසනින් එන්න. You could have come early. නැවත මා මතක කරන ගන්නම් මේ වාක්‍ය රටාවේ නිර්මාණ විදිහ. උක්තේ හේවත් ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න. එය බොහෝ විට පුද්ගල නාමයක් වෙනවා. කමල් නිමල් සීතා ගීතා පත්මා රාණී රංජනී සබීතා චන්ද්‍රිකා සනත් වැනි පද නැතහොත් I we he she you it they වැනි පද මම අපි ඔහු ඇය යනාදී තේරුම් දෙන. දෙවෙනි පියවර could have ඒක වචන බහුවචන ભેදයක් යෙදෙන්නේ නැහැ. තුන්වෙනි පියවර අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව නැතහොත් අතීත කෘදාන්තය. ක්‍රියාපදයක තිබෙන සුවිශේෂීම ක්‍රියාරූපය. විශේෂයෙන්ම මතකෙර නැගිය යුතුයි could have රටාව කිසි විටක could has ලෙස යෙදෙන්නේ නැහැ. අනිවාර්යෙන් අවධාරණයෙන් මතකෙට ගන්න could has කියලා භාවිතයක් නැහැ. could have පමණයි. she could have, he could have, they could have, we could have, you could have. ඒ අනුව අපි කතා කරනවා නම් ඔයාට පුළුවන්කම තිබුණා මට කියන්න. මම ඔයාගේ husband. You could have told me I'm your husband. ඔබ යම් දෙයක් කියන්නට මට අතපසු කොට තිබෙනවා. එවැනි තැනකදී මා කතා කරන්නේ ඔයාට පුළුවන්කම තිබුණා මට කියන්න. You could have told me. ඒ ක්‍රියාපදය tell නොවේ. tell he past participle අවස්ථාව told ලෙසයි යෙදිය යුතු වන්නේ. ඔයාට පුළුවන්කම තිබුණා කතා කරන්න මැනේජර්ත් එක්ක. You could have talked to the manager. You could have talked to the manager. ඒ talk යන පදේ ed සහිතව talked ලෙසයි යෙදුනේ. නමුත් වේගවත් උච්චාරණයකදී talked යන පදේ d ශබ්දේ නැසී යන්නට ඉඩ තිබෙනවා. You could have talked to the manager. ඒ d ඇසුනේ නැහැ. ඒ වරදක් කොට උච්චාරණ විලාසයන් තුල සලකන්නේ නැහැ අපි. You could have talked to the manager. ඔයාට මැනේජර්ට කතා කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඔයා එහෙම කළේ නැහැ. මෙහි දක්වා තිබෙන දෙවන නිදසුන අප පෙන්වා තිබෙන්නේ ඔයාට පුළුවන්කම තිබුණා දෙන්න මේක මීට කලින්. You could have given this before. මීට කලින් ලෙස සඳහන් කිරීමේදී before this ලෙස යොදාන්නට එපා. ඒ වාක්‍ය අගට ගෙනියන්න before ලෙස පමණක්. ඒ තමයි ඉංග්‍රීසි ව්‍යවහාරයේහි බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ ඊටම ජනප්‍රිය ක්‍රමය. මීට කලින් before පමණයි. ඒ යොදන්නේ වාක්‍ය අගට. ඔයාට පුළුවන්කම තිබුණා දෙන්න මේක මීට කලින්. You could have given this before. මෙහි තුන්වන නිදසුන නිහාරට පුළුවන්කම තිබුණා මට මතක් කරන්න මේ ගැන. මතක් කරනවා ක්‍රියාපදයේ remind past participle is reminded. නිහාර could have reminded me about this. අංක 4 නිදසුන දිල්හානිට පුළුවන්කම තිබුණා මට ලියුමක් එවන්න. එවනවා ක්‍රියාපදයේ send send. past participle is sent sent. දිල්හානිට පුළුවන්කම තිබුණා මට ලියුමක් එවන්න. දිල්හානි could have sent me a letter. ඔයාට පුළුවන්කම තිබුණා මට ලියුමක් එවන්න. මේක චෝදනාවක්. ඔයා එව්වේ නැහැ. You could have sent me a letter.
ඔයාගේ යාළුවට පුළුවන්කම තිබුණා මට කෝල් කරන්න. Your friend could have called me. ඔයාට පුළුවන්කම තිබුණා මට කෝල් කරන්න. You could have called me. call යන ක්‍රියාපදයේ ඩී අකුර සහිතව called ලෙසයි යෙදෙන්නේ. මට පුළුවන්කම තිබුණා රට යන්න. I could have gone abroad. නමුත් මම ගියේ නැහැ යන අදහසයි මෙහි ප්‍රකාශ වන්නේ ගම්ම්‍ය වන්නේ. මෙහි 12 වන නිදසුන අපි දක්වා තිබෙනවා අඩුම ගානේ ඔයාට පුළුවන්කම තිබුණා කෝල් එකක් දෙන්න. At least you could have given me a call. At least you could have given me a call. වාක්‍ය ආරම්භයේ you දෙවන පියවර could have give past participle is given. You could have given me a call. ඔයාට පුළුවන්කම තිබුණා මට කෝල් එකක් දෙන්න. අප සූදානම් ඔබේ අවධානය යොමු කරවන්නට නිබන්ධනයේ 11 වන පිටුව should have වාක්‍ය රටාවට. මෙහි should have යෙදෙන්නේ තියෙන්න ඕනේ ඉන්න ඕනේ යන අදහස් ලබා ගැනීමටයි. should යන පදයෙන් ඕනේ යන අදහස ලබා ගන්න. නැත්හොත් යුතුය යන අදහසේ මගින් ලබා ගන්න. have යන පදයේ තේරුම් දෙකක් තිබෙනවා. තියෙනවට have කියනවා, ඉන්නවට have කියනවා. ඒ අනුව තියෙන්න ඕනේ යන අදහස ලබා ගැනීමටත් should have මයි යොදා ගන්න. ඉන්න ඕනේ යන අදහස ලබා ගැනීමටත් should have මයි යොදා ගන්න. නමුත් මෙහි ඉන්න ඕනේ කියලා කියන්නේ අයිතියක් හඟවනකොට මේ අහවලාට අහවලෙක් ඉන්න ඕනේ කියන අදහස. එහෙම නැත්නම් අහවලා ගාව අහවල් දේ තියෙන්න ඕනේ කියන අදහස. හේතුව ඔබ දන්නවා හැව් මගින් කෙරෙන්නේ අයිතිය හැඟවීමක්. අර යම් කෙනෙක් ඉන්න තැන පිළිබඳව කතා කරන බස් වහරක් නෙවෙයි. යම් දෙයක් තියෙන තැන ගැන කතා කරන බස් වහරක් නෙවෙයි. අයිතියක් හඟවන්නේ. ඒ ගැන විවාදයක් නැහැ. බොහොම සරල කරුණක් ඔබ හොඳින් තේරුම් ගන්නවා නම් හැව්වලින් මොකක්ද සිද්ධ වෙන්නේ? අයිතියක් හැඟවීම. අයිතිය හඟවලා තියෙනවා කියනවා නම් ඉන්නවා කියනවා නම් එහි යොදා ගන්න බස් වහරයි මේ. ඒ අනුව මෙහිදී අපි කතා කරනවා ඔයා ළඟ තියෙන්න ඕනේ ආත්ම විශ්වාසය. You should have self confidence. self confidence යන වහර self confidence ලෙසත් උච්චාරණය කළ හැකි. නමුත් බ්‍රිතාන්‍ය වහරේ ආත්ම විශ්වාසය සඳහා යෙදෙන වචනය උච්චාරණය වෙනවා confidence ලෙස. self confidence ආත්ම විශ්වාසය හෙවත් ස්ව විශ්වාසය. ඔයා ළඟ තියෙන්න ඕනේ ආත්ම විශ්වාසය. You should have self confidence. ඔක්කොටම කලින් අපි ගාව සල්ලි තියෙන්න ඕනේ. First of all, we should have money. අපි ළඟ තියෙන්න ඕනේ. එහිදීත් වාක්‍ය ආරම්භ වෙන්නේ ඒ තියෙන්න ඕනේ කා ළඟද? ඒ පුද්ගලයාගේ. We. First of all, සියල්ලට පළමුව we should have money. අපි ළඟ තියෙන්න ඕනේ සල්ලි. ඔයාට තියෙන්න ඕනේ හැඟුම්බර හදවතක් මාව තේරුම් ගන්න. මේ නිබන්ධනයේ 3 වෙනි ප්‍රකාශය 11 වෙනි පිටුවේ. ඔයාට තියෙන්න ඕනේ හැඟුම්බර හදවතක්. You should have an emotional heart. මේ නිදසුනේ දක්වා තිබෙන පරිදි ඔහුට හැඟුම්බර හදවතක් තියෙන්න ඕනේ. He should have an emotional heart to understand me. එහි දෙවන ක්‍රියාපදය සම්බන්ධ වන්නේ to යන පදයෙන් to understand me ලෙසයි යෙදෙන්නේ. ඔයාට තියෙන්න ඕනේ හැඟුම්බර හදවතක්. You should have an emotional heart, emotional හැඟුම්බර මාව තේරුම් ගන්න to understand me. You should have an emotional heart to understand me. මෙහිදී සිව්වන ප්‍රකාශයේ විශේෂයි. අපි ප්‍රශ්නයක් අහලා පිළිතුර ඉදිරිපත් කරලා තියෙනවා. මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ අනාගත සැමියාගෙන්? What are you expecting from your future husband? What are you expecting from your future husband? මෙහිදී පිළිතුරු තුනක් අපි ගොනු කරලා තියෙනවා. ඔහු ගාව මෙන්න මේ දේවල් තියෙන්න ඕනේ කියලා. එයා ගාව සල්ලි තියෙන්න ඕනේ. He should have money. එයාට කා එකක් තියෙන්න ඕනේ. He should have a car. එයාට මෘදු කටහඬක් තියෙන්න ඕනේ. And he should have a gentle voice. මෘදු කටහඬ gentle voice. එතන මෘදු යන අදහස ගන්න gentle යන පදයෙන් gentle voice මෘදු කටහඬ. ඔයාගාව තියෙන්න ඕනේ educational qualifications. You should have educational qualifications to find a job. රස්සාවක් හොයාගන්න.
To find a job, you should have enough educational qualifications. ඔයා ළඟ තියෙන්න ඕනේ, you should have. ඔයාට කවුරු හරි ඉන්න ඕනේ වාගේ පස්සෙන්. You should have someone behind you. ඉන්න ඕනේ. Should have. හොඳින්ම මතකයට ගන්න. Please keep in your mind. කිසිම විටක මෙහි should සමග has යොදා ගන්නේ නැහැ. Should have පමණයි. ඔයාට ඉන්න ඕනේ කවුරු හරි ඔයාගේ පස්සෙන්. You should have someone behind you always. මට කවුරු හරි ඉන්න ඕනේ මගේ පස්සෙන්. I should have someone behind me. මාව බලා ගන්න. To look after me. රැක බලා ගන්නවට look after ලෙස යෙදෙනවා. ඒ දෙපද ක්‍රියාපදයක්. To look after me. මගේ පුතාට කවුරු හරි ඉන්න ඕනේ යාගේ පස්සෙන්. My son should have someone. මගේ පුතාට ඉන්න ඕනේ කවුරු හරි. My son should have someone behind him to look after him. ඔහුව බලා ගන්න, රැක බලා ගන්න. මෙහි අප පෙන්වා තිබෙන හත්වන නිදසුන අපි ළඟ තියෙන්න ඕනේ උපක්‍රමශීලී භාවය. We should have the strategy. එහි ඔබේ නිබන්ධනයේ we සමග to මුද්‍රණය වී තිබෙන්නේ වැරදීමකින්. It's a mistake. We should have ලෙසයි යෙදිය යුතු වන්නේ. We should have the strategy. strategy strategy උපක්‍රමශීලී භාවය. යුදෝපක්‍රම සඳහාත් ඒ වචනේ යෙදෙනවා. We should have the strategy. අපි ළඟ තියෙන්න ඕනේ උපක්‍රමශීලී භාවය. ළමයි ගාව තියෙන්න ඕනේ හොඳ පුරුදු. The children should have good habits. ළමයි ගාව තියෙන්න ඕනේ හොඳ පුරුදු. The children should have good habits. පුරුදු. Habits. ළමයි ගාව තියෙන්න ඕනේ හොඳ පුරුදු. The children should have good habits. හොඳයි, මීළඟට ඔබේ අවධානය මා යොමු කරවනවා නිබන්ධනය 14 වෙනි පිටුව present continuous යටතේ පෙන්වා තිබෙන නිදසුන් වලට. present continuous වාක්‍ය රටාව ඉතාමත් ජනප්‍රිය වාක්‍ය රටාවක් ඉංග්‍රීසියෙහි. සිදුවෙමින් පවතින ක්‍රියාව මගින් හඟවනවා මේ මොහොතේ සිදුවෙමින් පවතින ක්‍රියා. ඒ වගේමයි හොඳින්ම මතක තබා ගන්න නුදුරු අනාගතය හැඟවීමටත් මේ බස්වහර යොදා ගනු ලබනවා. නුදුරු අනාගතය හැඟවීම සහ සිදුවෙමින් පවතින ක්‍රියා හැඟවීම. මේ වෙලාවේ ඔබ කරමින් සිටින දේ ඔබ කතා කරනවා. ඔබේ නම කියලා අම්මා කතා කරනකොට සුලෝචනා සුලෝචනා ඔබ පිළිතුර දෙන්නේ why I am doing my homework. මං ගෙදර වැඩ කරනවා. වාක්‍ය ආරම්භ වන්නේ උක්තයෙන් ක්‍රියාව කරන්නාගෙන්. දෙවන පියවර is am හෝ are යන පද තුනෙන් එකක්. ඒක වචනය සමග is, I සමග am, බහුවචනය සමග are, you සමග යෙදෙන්නේත් are. you සම්මත බහුවචනයක් ලෙස මෙහිදීත් සැලකෙනවා. තුන්වන පියවර ක්‍රියාපදය ing සහිතවයි යෙදෙන්නේ. මිශ්‍ර ක්‍රියාව හෙවත් present participle. past participle නොවේ, present participle මිශ්‍ර ක්‍රියාව. මම නානවා. මේ වෙලාවේ ඔබ නාන බව ඔබ කතා කරන්නේ. ඔබේ සැමියා ඔබට කතා කරන විට කාංචනා කාංචනා why I'm having a bath. have a bath යන ක්‍රියාපදයේ ing එකතු වන්නේ have යන පදයටයි. having a bath. නානවා ක්‍රියාපදයේ have a bath ing සහිතව having a bath වෙනවා. I am having a bath. නානවා I am having a bath. කෝදුව where is our daughter? ඔන්න එයා මොකක්දෝ වැඩක් කරනවා. there she is doing something. එයා මොනවදෝ කරනවා. she is doing something. එයා පොඩි වැඩක් කරනවා. she is doing a small job. මම පොඩි වැඩක් කරනවා. ඇයි? I am doing a small job. why? I am doing a small job. I am doing a little job නෙවෙයි යෙදෙන්නේ. I am doing a small job ලෙසයි. එහි අල්කා යන්නේ අදහස සඳහා යෙදීමත් අවශ්‍යයි. මම පොඩි වැඩක් කරනවා. I am doing a small job. මම පොඩි වැඩක් කරනවා. අනාගතයේ හැඟවීමට මේ යෙදෙන පුංචි නිදසුන් දෙක තුනක් මම මතකයට නගන්නම්. මං අද රෑ ගෙදර යනවා. I am going home tonight. මම පිටත් වෙනවා හෙට. I am leaving tomorrow. ඊටම නිවැරදි භාවිතයන් මේ. I am leaving tomorrow. මම පිටත් වෙනවා 2:00ට. I am leaving at 2:30. අපි අද රෑ හමු වෙනවා යාව. We are meeting him tonight.
මෙය ස්ථිරව යොදාගත් ක්‍රියාවක් ලෙස බොහෝ විට අප පළ කරනවා. නුදුරු අනාගතය මෙලෙසින් අපි හඟවනවා. ස්ථිරව යොදාගත් ක්‍රියාවන් සම්බන්ධව ප්‍රසන්ට් කන්ටිනියස් මගින් අපි කතා කරනවා නුදුරු අනාගතය. මං එයාව හම්බ වෙනවා හෙට. I am seeing him tomorrow. එහි see යන ක්‍රියාපදයේ SEEC ing සහිතව seen ලෙස යෙදෙනවා. I am seeing him tomorrow. මං එයාව හෙට හමු වෙනවා. ඒ අදහස වන්නේ I have an appointment with him යන්නයි. මං එයත් එක්ක appointment එකක් දාගෙන තියෙනවා. ස්ථිරව කෙරෙන ක්‍රියාවන් නුදුරු අනාගතය. මම විභාගේ ගන්නේ මේ ඩිසෙම්බර් වල. I am taking my exam this December. I am taking TAKING. එහි එල් අකුරක් යෙදෙන්නේ නැහැ. TAKING taking. මෙහි නිබන්ධනය ඔබ නිවැරදි කරගත යුතුයි පස්වෙනි උදාහරණය. I am taking my exam this December. මම විභාගේ ගන්නවා මේ ඩිසෙම්බර් වල. මම හෙට රට යනවා. I am flying tomorrow. මං අද රැට රට යනවා. I am flying tonight. I am flying tonight. ඉගිල්ලෙනවා නොවේ ගුවනින් රට යනවා. I am flying tomorrow.